දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 8 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාධක කියන 7 වෙනි පාඩම. අපි කලින් 6 වෙනි පාඩම වෙනකන් ඉවර කරලා තියෙන්නේ. අපි කතා කරන්නේ 7 වෙනි පාඩම සාධක කියන කොටස. මුලින්ම මේ පාඩම අධ්‍යයනය කරාම දුර පුතාලට මොන වගේ දේවල් මොන වගේ දැනුමක් ලැබෙනවද කියන එක තමයි තියලා තියෙන්නේ. අපි ඒක දුර පුතාලට මුලින්ම තේරෙන්නේ නැති වෙනවා. මොකද තාම අධ්‍යයනය කළා නැති නිසා. නමුත් ඒක මේ පාඩම අවසන් වුණාම ආපහු පාරක් දුර පුතාලා කියවලා බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. අපි ඒකේ මොනවද තියෙන්නේ කියන එක යම් අදහසක් තේරුම් ගන්න බලන්නේ නැහැ. නමුත් ඒක මොනවද තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් එතකොට මේ පාඩම අධ්‍යයනය කරාම ඔබට වීජීය පද 3ක් එක්කෝ එතකොට මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට වීජීය පද 3ක් එක්කෝ පද කාණ්ඩයක මහා පොදු සාධකය සෙවීමට පුළුවන්. එතකොට වීජීය පද 3ක් තියෙන පද කාණ්ඩයක එතකොට මහා පොදු සාධකය සොයන්න පුළුවන් කියලා දක්වනවා. වීජීය ප්‍රකාශනයක පදවල මහා පොදු සාධකයක් වන පරිදි එම වීජීය ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් කියලා දක්වනවා. සාධක ගුණ කිරීම මගින් සාධක වලින් ප්‍රකාශ කළ වීජීය ප්‍රකාශනයක දී ඇති වීජීය ප්‍රකාශනයම බව තහවුරු කරන්න පුළුවන් කියලා දක්වන. එතකොට දුර පුතාලා මේක තාම තේරුම් ගන්න යන්න අවශ්‍ය නැහැ. මේ වගේ දේවල් එතකොට මේක ඉගෙන ගන්නවා කියලා යම් දාලා අදහසක්. ඒකේ මේ වගේ දේවල් ඉගෙන ගන්නවා කියලා විතරක් දැනගත්තාම ඇති. අපි මෙතන ඉඳන් පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කතා කරන්නේ එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය කියන කොටස. සංඛ්‍යා කිහිපයක එතකොට මහා පොදු සාධකය කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක දූල පුතාලා ලියා ගන්න. එතකොට සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපි ඒක බැලුවොත් එහෙම 6 සමාන වෙනවා 2 වැඩි කිරීම 3 වෙනවා. 6 සමානයි 2 වැඩි කිරීම 3 වෙනවා. එනම් 2 සහ 3හි යනු එතකොට ඒ කියන්නේ 2 කියන්නේත් ඒ වගේම 3 කියන්නේත් එතකොට 6 සාධක. එතකොට ඊළඟ කොටස බැලුවොත් එනවා යම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක වෙනවා. එතකොට යම් සංඛ්‍යාවක් එතකොට පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියුවාම මුල් සංඛ්‍යාව එතකොට එම සංඛ්‍යා එතකොට මුල් සංඛ්‍යාවේ සාධක වෙනවා. ඒක දුර පුතාලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාව එතකොට යම් සංඛ්‍යාවක් එතකොට පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට ලිව්වහම මුල් ඒ සංඛ්‍යාව එතකොට මුල් සංඛ්‍යාව එතකොට සාධකයක් කියලා කියනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන දුර පුතා ලියාගෙන ඇති කියලා හිතනවා. ඉවර ඇති කියලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සංඛ්‍යා දෙකක් හෝ
ඊට වඩා වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතරින් විශාලතම පොදු සාධකය එම සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට සංඛ්‍යා දෙකක් හරි ඊට වඩා වැඩි සංඛ්‍යා ඊට වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතරින් විශාලම පොදු සාධකය එම සංඛ්‍යාවේ මහා පොදු සාධකය කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට එම සංඛ්‍යාවන්ගේ එතකොට අතරින් විශාලතම පොදු සාධකය ඒකේ සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය කියලා කියනවා කිව්වා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒකෙදී උදාහරණයක් විදිහට මේ අවස්ථාව ඊළඟ කොටස බැලුවොත් එහෙම එනම් එම සංඛ්‍යා සියල්ල බෙදෙන විශාලතම සංඛ්‍යාව එම සංඛ්‍යාවල මහා පොදු සාධකය වෙනවා. එතකොට මේ සංඛ්‍යා සේරම මේ සංඛ්‍යා සියල්ල බෙදෙන විශාලතම සංඛ්‍යාව එතකොට එම සංඛ්‍යාවල මහා පොදු සාධකය වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී උදාහරණ විදියට දක්වලා තියෙනවා 6යි 10යි කියන සංඛ්‍යා. 6යි 10යි එතකොට මහා පොදු සාධකය සොයමු කියලා දක්වලා තියෙන. එතකොට 6 කියන එක සමාන වෙනවා 1 වැඩි කිරීම 6. ඒ වගේම 6 කියන එක සමාන වෙනවා 2 වැඩි කිරීම 3. ඊළඟට 10 කියන එක අපිට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 කියලා. එහෙම නැත්නම් 10 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 5 කියලා. එතකොට අපි මේකෙදී මේ අවස්ථාවේදී එතකොට 6 සාධක කියලා ලිව්වොත් එහෙම එතකොට අපි ලියන්නේ එතකොට 6 සාධක කියලා ලියන්නේ අපි 1 කියලා ලියන්න පුළුවන්. එතකොට 2 ලියන්න පුළුවන්. 3 කියන එක ඊළඟට 6. 10 සාධක බැලුවොත් එහෙම 1 කියන එක තියෙනවා 2 තියෙනවා 5 තියෙනවා 10 තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී 6 කියන එකේ සාධකයි එතකොට 10 කියන එකේ සාධකයි අපි අන්තිමට ලියා ගන්න බලාපොරොත්තු වෙන මේ කොටස මුලින් දුල පුතාලා තේරුම් ගන්න බලන්න. එතකොට අපි අන්තිමට මේ කොටස ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 6 සාධක එතකොට මේ අවස්ථාවේදී 1 2 3 6 කියන එක 10 සාධක 1 2 5 10 කියන එක 6 සහ 10 පොදු සාධක එතකොට 6 පොදු සාධකයි 10 පොදු සාධකයි එතකොට බැලුවොත් එහෙම ඒවා 1 සහ 2 වෙනවා. මේකේ තියෙන කොටසයි මේකේ තියෙන කොටසයි බැලුවොත් එහෙම 1යි 2යි කියන එක තමයි තියෙන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඒකේ තියෙන්නේ 1යි 2යි කියන එක. එතකොට මේ අවස්ථාව එතකොට ඒකින්ද 6 සහ 10 පොදු සාධක එතකොට 6 සහ 10 6 සහ 10 එතකොට පොදු සාධක 1 සහ 2 වෙනවා. එතකොට මේ අවස්ථාවේදී 6 සහ 10 පොදු සාධක එතකොට මේ අවස්ථාවේදී 1 සහ 2 වෙනවා. ඉන් විශාලම පොදු සාධකය එතකොට 2 හින්දා ඒකෙන් විශාලම පොදු සාධකය 2 හින්දා 6 සහ 10 පොදු සාධක මහා පොදු සාධකය කියලා කියන්නේ 2 කියලා දක්වලා. එතකොට මේ අවස්ථාවේ එතකොට 6 සහ 10 පොදු සාධක එතකොට 1 සහ 2 වෙනවා. ඒකිනුත් විශාලම පොදු සාධකයේ වෙන්නේ කීයද 2. ඒකින්ද අපි 6 සහ 10 එතකොට මහා පොදු සාධකය කියන එක අපි දන්නේ 2 කියලා. එතකොට මේ අවස්ථාවේදී 6 සහ 10 පොදු සාධක එතකොට 1 සහ 2 කියලා කිව්වා. ඒකෙන් විශාලම පොදු සාධකය එතකොට මේ අවස්ථාවේදී 2 කියලා අපි ගත්තේ. ඒකට කියනවා අපි මහා පොදු සාධකය කියලා. මහා පොදු සාධකය. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය. සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය
එම එක් සංඛ්‍යාවල එම එක් සංඛ්‍යාවල එතකොට මේ සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකයෙන් එතකොට එම එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් එතකොට ඒ එක් සංඛ්‍යාව එතකොට ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලිව්වහම සොයන ආකාරය එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ සංඛ්‍යා කිහිපයකම එතකොට සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකය එම එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය ඔබ 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඒ පිළිබඳ දැනුම නිදසුණක් මගින් නැවත මතකයට නගමු කියලා දක්වලා තියෙනවා. මේක දූල පුතාලා මෙතනට වෙනකන් කලින් පන්තිවල ඉගෙනගෙන තියෙන කොටස් එක කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඒකේ මුල් කොටස අපි බැලුවොත් එහෙම එතකොට මෙතනට වෙනකන් අපි ලියාගත්තු නැති කොටස් බැලුවොත් එහෙම මේක ලූල පුතාලා ලියා ගන්න. එතකොට සංඛ්‍යා දෙකක් හෝ ඊට වඩා වැඩි කොටසක් කියන එක මෙතනට වෙනකන් ලියා ගන්න. මේක සේරම ලියා ගන්න මේ කොටස. එතකොට මේ කොටස දූල පුතාලා ලියා ගන්න. ඒක දූල පුතාලා ලියාගෙන ඉවරුනහම කියන්න. එතකොට මේ අවස්ථාව ඉවරුනහම කියන්න. එහෙම නැත්නම් chat එකේ දාන්න. දූල පුතාලා ලියාගෙන ඉවරනම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි උදාහරණ අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සංඛ්‍යා දෙකක් හරියට වඩා වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතරින් විශාලම පොදු සාධකය එතකොට අපි මේ හොයන්න හදන්නේ. දූල පුතාලා ලියා ගන්න. එතකොට මේ කොටස ලියා ගන්න 6 සහ 10 මහා පොදු සාධකය සොයමු කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 6 කියන එක 6 සහ 10 මහා පොදු සාධකයේ හොයමු කියලා ලිව්වා. එතකොට අපි 6 කියන එක අපිට ලියන්න පුළුවන් මේක දූල පුතාලා ලියා ගන්න 6 සාධක 10 සාධක මේවා කියලා. දූල පුතාලා එතනට වෙනකන් ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
මෙතෙන්ට වෙනකන් දුවල පුතාලා ලියාගෙන නැති කියන හිතනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි හයේ සාධක අතරින් එතකොට අපි මේකදී හයේ සාධක මෙතන ලියාගත්ත. එතකොට අපි එකේ ඉඳන් පටන් ගන්න පුළුවන් 6 වරක් 1 6යි කියලා. එතකොට ඊළඟට 2 බැලුවොත් එහෙම 2 වරක් 3 10 වුණත් එහෙමයි. එතකොට එක වැඩි කිරීම මෙතන 10 කියන එක. එතකොට ඊළඟ 10 කියන එක අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟට මේ 10 කියන එක එතකොට 2 වැඩි කිරීම 5 කියලාත් අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට 6 සාධක කියන එක මේ ආකාරයට එතකොට 10 සාධක මේ ආකාරයට ලැබෙනවා කියලා දුර පුතාලා තියාගන්න. ඒක නිසා මේ අවස්ථාවේදී 1 කියන එක තියෙනවා 2 කියන එක එතකොට අපි ඊළඟ කොටසට ලියා ගන්න බලාපොරොත්තු වෙන දුර පුතාලා ලියාගෙන ඉවර නම් තාම ලියන දුර පුතාලා ඉන්නවා කියන්න. නැත්තම් අපි මේ කොටස ඊළඟ කොටස ලියා ගන්නවා 6 සහ 10 පොදු සාධක 1 හා 2 වෙනවා. ඉන් විශාලම පොදු සාධකය 2 බැවින් 6 සහ 10 මහා පොදු සාධකය 2 වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරේ එතකොට 6 සහ 10 පොදු සාධක. එතකොට 6 සහ 10 කියන එකේ පොදු සාධක අපි බැලුවොත් එහෙම එතකොට ඒක 1 සහ 2 වෙනවා. ඉන් විශාලම පොදු සාධකයකින් විශාලම පොදු සාධකය කීයද? ඉන් විශාලම පොදු සාධකය 2 බැවින් එතකොට 6 සහ 10 මහා පොදු සාධකය වෙන්නේ කීයද? 2 කියන එක. එතකොට 6 සහ 10 පොදු සාධක එතකොට මේ අවස්ථාවේදී 1 සහ 2 වෙනවා. ඒකෙන් විශාලම පොදු සාධකය 2 හින්දා 6 සහ 10 මහා පොදු සාධකය වෙන්නේ කීයද? 2 කියන එක. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය එම එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය ඔබ 7 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත කියලා දක්වනවා. ඒ පිළිබඳ දැනුම නිදසුනක් මගින් නැවත මතකයට නගා ගන්නවා කියලා දක්වලා තියෙනවා. එතකොට සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකය එම එක් සංඛ්‍යාවල ප්‍රථමක සංඛ්‍යාවල ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට දැක්කොත් එතකොට ඕනම ලොකු සංඛ්‍යාවක් එතකොට ඒ ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට දැක්වුවාම එතකොට
ගුණිතයක් විදිහට ලියලා කොට එතකොට ඒ ලියලා සාධන ආකාරය ගැන තමයි මෙතනදි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකයේ මේක එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවලින් එතකොට ගුණිතයක් ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් හෝ ලිවීමෙන් එතකොට ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය ඔබ හත් ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත කියලා දක්වනවා. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය ඔබ හත ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත කියලා දක්වනවා. ඒ පිළිබඳ දැනුම නිදසුනක් මගින් නැවත මතක් කරමු කියලා දක්වනවා. මේක දුවල පුතාලා ලියාගෙන ඇති කියලා හිතනවා 6 සහ 10 පොදු සාධක. එතකොට 1 සහ 2 වෙනවා. ඉන් විශාලතම පොදු සාධකය වෙන්නේ 2. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි බැලුවොත් එහෙම සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකයේ මෙක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් එතකොට ඒක සංඛ්‍යා කිහිපයකම එතකොට මහා පොදු සාධකය එම එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය ඔබ හත ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත කියලා දක්වනවා. ඒ පිළිබඳ දැනුම නිදසුනක් මගින් නැවත මතකයට ගනිමු කියලා දක්වනවා. මේක ලියා ගන්න දේවල් නැති නිසා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී 6 12 18 කියන ඒ සංඛ්‍යාවල මහා පොදු සාධකය හොයන්න හදන්නේ. 6 12 18 කියන මේ සංඛ්‍යාවල මහා පොදු සාධකය හොයන්න හදන්නේ. එතකොට එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියනවා කියලා දක්වනවා. එතකොට 6 12 සහ 18 මහා පොදු සාධකයේ සොයනවා කියලා දක්වලා තියෙන. එතකොට 6 12 එතකොට 18 කියන ඒවායේ මහා පොදු සාධකයේ සොයමු කියලා. එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියමු කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේකෙදී එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි කලින් අවස්ථාවේදී එතකොට ඒකේ එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට මේ ඉගෙන ගන්න එතකොට සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකයේ එතකොට එක් එක් සංඛ්‍යාවල ප්‍රථමක සංඛ්‍යාවල එම එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය තමයි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මෙතන බලන්නේ සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකයේ එතකොට එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමේ සොයන ආකාරයක දුරකථන ලියා ගන්න. සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධකය එම එක් එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය.
එතකොට සංඛ්‍යා කිහිපයකම මහා පොදු සාධක එතකොට මේ එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවීමෙන් සොයන ආකාරය තමයි අපි කතා කරන්න හදන්නේ. ඒක දූල පුතාලා එතන ලියා ගන්න. ඒකේ උදාහරණ කියලා ලියලා 6 12 18 මහා පොදු සාධක සොයමු කියලා දක්වන්න. දූල පුතාලා එතනට වෙනකන් ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි 6 12 18 මහා පොදු සාධක සොයන ආකාරය තමයි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම එතකොට මෙතන 6 12 සහ 18 මහා පොදු සාධක සොයන ආකාරය එතකොට එක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියමු කියලා දක්වන එක දුල පුතාලා ලියා ගන්න. එතකොට මේක ලියාගෙන එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියමු කියලා. ඊට පස්සේ මේක ලියා ගන්න. එතකොට 6 කියන එක එතකොට 2කින් බෙදුවාම එතකොට 3යි 3ෙන් බෙදුවාම 1 කියන එක එතකොට අනිත් සංඛ්‍යාව මේක ලියා ගන්න. මේක ඊළඟ සංඛ්‍යාව මේක. එතකොට මේ අවස්ථාවේදී 6 කියන එකයි 12 කියන එකයි 18 කියන එකයි අපි ඒක වෙන් කරගත්ත. එතකොට ඒවා සාධක වලට එතකොට 6 කියන එක බැලුවොත් එහෙම 2යි 3යි කියන එක තියෙන්නේ. 12 කියන එක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී 12 කියන එක බැලුවොත් එහෙම එතකොට 6 කියන එක බැලුවොත් එහෙම 2 වැඩි කිරීම 3 කියන සංඛ්‍යාව විදිහට අපිට ලියන්න පුළුවන්. 12 කියන එක 2 වැඩි කිරීම 2 4යි 4 වරක් 3 කියන 12. ඊළඟට 18 කියන සංඛ්‍යාව එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. එතකොට අපි 6 කියන එක 2 වැඩි කිරීම 3 කිව්වා. 12 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 කිව්වා. 18 කියන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියලා අපි කතා කරා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 6 12 සහ 18 යන සංඛ්‍යා තුනටම මෙතන එතකොට 6 12 ඒ වගේම 13 කියන සංඛ්‍යා. එතකොට 6 12 මේ අවස්ථාවේ 6 12 සහ 18 යන සංඛ්‍යා තුනටම පොදු සාධකවල ගුණිතයක් ලෙස ගත්තට 6 12 සහ 18 මහා පොදු සාධකය ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක දූල පුතාලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාව උඩ ටික ලියා ගත්ත. එතකොට මේක ලියා ගන්න.
එතකොට මේ අවස්ථාව එතකොට මෙතන 6 12 සහ 18 යන සංඛ්‍යා තුනටම පොදු ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතය ගත්තා මේක 6 12 සහ 18 මහා පුදු සාධකය වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට 6 කියන එක දුර පුතාලයක ලියා ගත්තාම එතකොට අපි මේ කොටස බැලුවොත් එහෙම 6 12 සහ 18 මහා පුදු සාධක එතකොට මේ අවස්ථාවේදී මේ කොටස දුර පුතාලෙන් ගන්න. එතකොට 6 කියන එකටයි 12 කියන එකටයි 18ටයි කියන මේකට පොදු වෙන්නේ 2 වැඩි කිරීම 3 කියන කොටස. අපි මේ කොටසේ සටහන කියන එක පොඩ්ඩක් බලලා අද පොඩ්ඩක් කලින් දුල පුතාලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා තා ටිකකින් අපි මේ අද පොඩ්ඩක් කලින් පන්තිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ටික බැලුවොත් එහෙම සටහන පූර්ණ සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීමේදී එතකොට මේ කොටස දුර පුතාලා ලියා ගන්න එක වැදගත් කොටසක්. පූර්ණ සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීමේදී එතකොට එම සංඛ්‍යා මේ කොටස දුර පුතාලා ලියා ගන්න එම සංඛ්‍යාව බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන්ගෙන අවසාන පිළිතුර එක වෙන තෙක්ම ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදීම සිදු කෙරෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක දුර පුතාලා ලියාගෙන එතකොට සංඛ්‍යාව බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන්ගෙන අවසාන පිළිතුර එක වෙනතෙක් ප්‍රථමක සංඛ්‍යාවලින් පිළිවෙලින් බෙදීම සිදු කරනවා කියලා දක්වලා තියෙනවා. දුර පුතාලා ගෙදරදී හෝම්වර්ක් ගෙදර වැඩ විදියට පුනරීක්ෂණ අභ්‍යාස කියන එක දුර පුතාලා හදලා බලන්න. අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද පොඩ්ඩක් වේලාසනියෙන් අපි පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ අපි 7.2 වීජීය පද කිහිපයක මහා පොදු සාධකය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලාට අදට අපි මෙතනින් අවසන් කරනවා. දුර පුතාලාට සුබ රාත්‍රියක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.